සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඕගොල්ලෝ අදත් සාදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ජෙනරේටර් ගැන. ජෙනරේටර් ගැන ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම ඉතින් අද ඒකේ මූලික පියවර තබන්න යන්නේ. ඉතින් අපි දැන් ජෙනරේටර් පාඩම පටන් ගමු. ඉතින් දැනට 1500කට කිට්ටු සබස්ක්‍රයිබ් ප්‍රමාණයක් ඉන්නවා මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට සහ සමහරක් දේවල් ඕගොල්ලෝ නොදන්න දේවල් ඕගොල්ලෝ ඉගෙන ගන්නවට මට ගොඩක් සතුටුයි. ඉතින් මම ඉල්ලා හිටිනවා දිගටම රැඳී සිටින මාත් එක්ක මගේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න. මොකද NVQ පේපරේ ලියන්න යනවා මේ පාරත් සාමාන්‍යයෙන් 3000කට වැඩිය පිරිසක් යනවා. ඉතින් ඒගොල්ලන්ට ලොකු දැනුමක් මේකෙන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ව ෆෝකස් කරලා තමයි මම මේ channel එකත් හැදුවේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කියලා දෙන්න යන්නේ ජෙනරේටර් කොටස් සහ මේවා නම් කරන්නේ කොහොමද, මේවා ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා. හරි. මම මුලින්ම ගත්තොත් විදුලි යන්ත්‍ර. මේ විදුලි යන්ත්‍ර කොටස් දෙකකට බෙදෙනවා. මේ කොටස් දෙක භ්‍රමණය වන, භ්‍රමණය නොවන. භ්‍රමණය නොවන, භ්‍රමණය වන. ඊට පස්සේ මේ භ්‍රමණය වන, භ්‍රමණය නොවන විදුලි යන්ත්‍ර තියෙනවා, භ්‍රමණය වන විදුලි යන්ත්‍ර තියෙනවා. මෙන්න භ්‍රමණය වන විදුලි යන්ත්‍ර ආයෙත් කොටස් දෙකකට බෙදෙනවා. මේ කොටස් දෙකේ එකක් මෝටර, අනිත් කොටස තමයි අපි දැන් කතා කරන්න යන ජෙනරේටර්. මෝටර එකයි ජෙනරේටර් එකයි. හරි. ඊට පස්සේ මේ දෙක මම මේ විදිහටම ඇඳලා මම මෝටර වලට මේ විදිහටම දුන්නා. මොකද සමහරක් තැන්වලදී මේකේ මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් ඇඳලා පෙන්නන්න කියනවා. දැන් අපි පාඩම් කරනකොට එහෙම මෝටර කියලා ලියාගෙන මේක යටතේ ලියනවා AC මෝටර, DC මෝටර ඒ වගේ ලියනවා. ඒ වගේම මේ පැත්තේ තියෙනවා DC AC දෙකම තියෙනවා. ගොඩක් දුරට කියන්නේ සෑම විටම මේ ජෙනරේටර් වුණාම මේ DC AC දෙකම එකට තමයි යන්නේ. මොකද එකම ජෙනරේටර් එකේ කොටස් ඔක්කොම ටික තියෙනවා. ඉතින් මම දැන් ඕගොල්ලන්ට මෙන්න මේ කොටස් දෙක කියලා දෙන්න යන්නේ. ඉතින් මේක කියලා දෙන්න කලින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටස් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු ඒ කොටස් මොනවද කියලා. ඉතින් මෝටර සහ ජෙනරේටර් මේ දෙක ඉගෙන ගන්නකොට අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටස් දෙකක් තියෙනවා. ඒ ෆ්ලෙමින්ගේ වමත් නියමය සහ ෆ්ලෙමින්ගේ දකුණත් නියමය. ඔන්න කොටස් දෙක තමයි දැනගන්න ඕනේ. මේ වමත් නියමය අපි භාවිතා කරන්නේ මෝටර සඳහා. ඕගොල්ලන්ට ඔය තියෙන ඉමේජ් එකේ පේනවා ඒ ටික ඔක්කොම විස්තර ටික. අපි ෆ්ලෙමින්ගේ දකුණත් නියමයෙන් අපි ජෙනරේටර් සඳහා තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් ෆ්ලෙමින්ගේ වමත් නියමය මම ගැන මුලින්ම කතා කරන්න ගත්තොත් එහෙම මහපට ඇඟිල්ලෙන් ඕගොල්ලන්ට ෆෝස් එක එහෙම නැත්නම් බලයේ යෙදෙන පැත්ත බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මැග්නටික් ෆීල්ඩ් එක, චුම්බක බර එක ඇති කරන පැත්ත, ඊට පස්සේ කරන්ට් එක අපි ඉස්සරහට යනවා කියලා අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ ෆ්ලෙමින්ගේ දකුණත් නියමය ගැන කතා කරන්න ගියොත් දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් මෝෂන් කියන්නේ තර ෆෝස් එක වගේම බලයේ යෙදෙන දිශාව, ඒ කියන්නේ තල්ලු කරන දිශාව තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් මේ ජෙනරේටරේදී අපි කරකවන්න ඕනේ, මොකක් හරි එකක් විසින් කරකවන්න ඕනේ. මොකද එයාට තනියෙන් කරකෙන්න බෑනේ. එතකොට ඒක අපි ගන්නේ ෆෝස් නෙමෙයි මෝෂන් කියලා. ඊට පස්සේ මැග්නටික් ෆීල්ඩ් එක අපි දබර ඇඟිල්ලෙන් පෙන්නනවා. ඒ දිශාවට තමයි චුම්බක බර එක කැපීගෙන යන්නේ. ඊට පස්සේ කරන්ට් එක අපි මැද ඇඟිල්ලෙන් පෙන්නනවා. ඉතින් දැන් මේ මෝටර ජෙනරේටර් කැරකෙන පැත්ත ගත්තොත් ෆ්ලෙමින්ගේ වමත් නියමයට අනුව මෝටරේ කැරකෙන්න ඕනේ
දකුණු අත පැත්තට. ඒ කියන්නේ ක්ලොක්වයිස් කියලා අපි මේකට කියන්නේ. සාමාන්‍ය NQ පේපර් වල එහෙම එනවා ක්ලොක්වයිස් කියලා කියන්නේ. එතකොට 3 phase motor රිවර්ස් එකට කරකවනවානේ. අන්න ඒකට අපි කියන්නේ ඇන්ටි ක්ලොක්වයිස් කියලා. එතකොට මෝටරයක් කරකෙන්නේ හරියට ඔයගොල්ලෝ ඔරලෝසුවක් දිහා බැලුවොත් දැන් මම ක්ලොක්වයිස් කියන්නේ මොකද්ද කියලා කිව්වොත් එහෙම ඔරලෝසුවක් දිහා බැලුවොත් එහෙම ඔරලෝසුවේ කට්ට කරගෙන පැත්ත තියෙනව නේද? දකුණු අත පැත්තටනේ කරකෙන්නේ. අන්න ඒක තමයි ක්ලොක්වයිස් කියලා කියන්නේ. හැබැයි මේ මෝටරේ අනිත් පැත්තට කරකවනවා නම් ඒක ඇන්ටි ක්ලොක්වයිස් වෙනවා. ඊට පස්සේ අපි ජෙනරේටර් පැත්තට ගත්තොත් ජෙනරේටර් එක කරකෙන්නේ මොන පැත්තටද? ජෙනරේටර් එක කරකෙන්නේ අර ඇන්ටි ක්ලොක්වයිස් කියන පැත්තට තමයි ජෙනරේටර් එක කරකෙන්නේ. ඉතින් මේ අතර කරගෙනකොට තමයි අපිට සප්ලයි එකක් ලබා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ අපි කාන්දම් දෙයක් ගත්තාම මේක උත්තර ද්‍රව්‍ය මේක දක්ෂිණ ද්‍රව්‍ය. ඉතින් මේකෙදි උත්තර ද්‍රව්‍යයට දක්ෂිණ ද්‍රව්‍යයට තමයි මේ චුම්බක බර එක විහිදුවන්නේ. ඉතින් මම මෙන්න මෙහෙම මැදින් සන්නායකයක් තියාගත්තාම මේ සන්නායකය මම මෙන්න මේ අතර කරකවනකොට ධාරාව ඉස්සරහට එනවා. ඒ එක්කම මේ චුම්බක බර එක කැපෙනවා. මොකද සන්නායක පුට දැන් මම මෙහෙම අඳින එක මම මෙන්න මේක මෙන්න මෙහෙම කොයිල් එක වගේ මෙන්න මෙහෙම ඇඳලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ කරකවනකොට මෙන්න මෙතනින් වෝල්ටේජ් එකක් අවුට්පුට් වෙනවා. මොකද මේ දෙපැත්තේ තියෙන කාන්දම් දෙකක් මේ කාන්දම් දෙක අතර මේ සන්නායක පුටුව අපි කරකවනවා. මේ කරකවනකොට විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. මොකද මේ චුම්බක බර එක කැපෙනවා. එතකොට විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඉතින් විද්‍යුත් ගාමක බලයක් ඇති කර ගැනීම සඳහා චුම්බක බර එක අතර සන්නායකයක් චලනය වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙම චුම්බක බර එක මෙන්න මේ චුම්බක බර එක ඇති කරනු ලබන ක්‍රමය අනුව එක්සයිට් එහෙම නැත්නම් සකබොණය කියලා අපි කියන්නේ. දැන් එක්සයිට් සක්කොබොණය කරන ක්‍රමය අනුව සරල ධාරා ජනක වර්ග හඳුන්වනවා. ඉතින් අර මේකේ මුල් පාඩම හරියටම සාමාන්‍යයෙන් කියලා දෙන්න ඕනේ. මොකද මේ වගේ එකක් අර එකපාරට ෂෝට් වීඩියෝ එකෙන් කරන්න ගියාම මටත් ටිකක් අවුල් යනවා. ඉතින් මේ වගේ පැය ගාණක් කියලා දෙන පාඩම මම මේ සාමාන්‍ය පැයකටවත් අඩුවෙන් මේක කරගන්න කියලා බලන්නේ. ඉතින් අර මේ කොටස නැතුව ඔයගලන්ට ඉස්සරහට තියෙන දේවල් ඉගෙන ගන්න අමාරුයි. මේ වෙන්නේ කොහොම සිද්ධාන්ත එක්ක මම මේ මුල ඉඳන් සරලව යන්නේ. ඉතින් අපි දැන් ඉගෙන ගමු කොහොමද චුම්බක බර එක ඇති කරන ක්‍රමය අනුව මේවා කොටස් වෙන්නේ කියලා. චුම්බක බර එක ඇති කරනු ලබන ක්‍රමය. චුම්බක බර එක ඇති කරනු ලබන ක්‍රමය අනුව වර්ග රාශියකට වෙන් වෙනවා. අපි බලමු දැන් එකින් එක කොහොමද මේ කොටස් ටික කියලා. පළවෙනි එක නිත්‍ය සකබොණය. ඉතින් මේක නිත්‍ය සකබොණය. ඉතින් අපි මේක permanent excitation කියලා හඳුන්වනවා. ඉතින් මේ නිත්‍ය සකබොණය permanent excitation තියෙන තැන් අපි දැන් කතා කරමු. ජනනය වන විද්‍යුත් ජාමක බලය
ආමිචරය භ්‍රමණය වන වේගය අනුව වෙනස් වෙනවා. ජනනය වන විද්‍යුත්ජාමක බලය ආමිචරය භ්‍රමණය වන වේගය අනුව මෙන්න මේ නිත්‍ය සකමන permanent excitation කියන යන්ත්‍රවල සිදුවෙන. ඒ කියන්නේ ආමිචරය භ්‍රමණය වන වේගය අනුව තමයි අපිට එළියට වෝල්ටේජ් එක ලැබෙන්නේ. ඒක හයියෙන් කැරකුණොත් අපිට අපි හිතමු 50ක් විතර හම්බ වෙනවා. ඒක සාමාන්‍ය අගයකින් කැරකුණොත් අපිට වෝල්ටේජ් එක 25ක් වගේ හම්බ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අපිට බලා ගන්න පුළුවන් කුඩා එන්ජින් වල විද්‍යුත්ජාමක බලයක් ඇති කිරීමට තියෙනවා. ඊට පස්සේ සෙල්ලම් බඩු වල LED ලයිට් ඒ වගේ දේවල් පත්තු කරවන්න තියෙනවා. සහ විශාල ජනක යන්ත්‍රවල ප්‍රධාන ජනකයේ සකබොණය කිරීමට මෙන්න මේ වගේ නිත්‍ය සකබොණය permanent excitation අපි භාවිතා කරනවා. දැනට මේ වගේ ජනක යන්ත්‍ර permanent magnet එන ජනක යන්ත්‍ර එන එක ගොඩක් දැන් නැවතීගෙන යනවා. මං හිතන්නේ ඉස්සරහට දිගටම permanent magnet තියෙන වෙයි කියලා. මොකද කාලයක් යනකොට මේ permanent magnet එකේ අර චුම්බක බල රේඛා විහිදීම් පොඩ්ඩක් අඩු වෙනවා. ඒ මැග්නට් ගතිය අඩු වෙනවා ටික කාලයක් යනකොට. මොකද දැන් අර ඒ ජෙනරේටර් වල රස්නේ පිටවීම ඒ වගේ දේවල් හින්දා මේ අර මැග්නට් ගතිය ටික අඩු වීගෙන යනවා. ඊට පස්සේ දැන් අපි කතා කරන්න යන්නේ මේ විදිහේ තමයි නිත්‍ය සකබොණය තමයි පළවෙනි එක permanent excitation. දැන් මම කතා කරන්න යන්නේ වෙන සකබොණය. ඉතින් මට කලින් permanent magnet එකේ වෙන සිද්ධාන්ත පොඩ්ඩක් ඔයගලන්ට කියන්න බැරි වුණා. මම මේ જાති එකක් පැත්තකින් ෆොටෝ එකකින් පෙන්නනවා. එකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තියෙනවා මැද තියෙන රෝටර් එක. ඊට පස්සේ දෙපැත්තෙන් ස්ටේටර් එකේ north south කියලා චුම්බක දෙකක් තියෙනවා. මේ චුම්බක දෙක තියෙනකොට අපි මේකේ අවුට්පුට් එක ගන්න මෙන්න මේ තැන් දෙකෙන් ස්ලිප් රින් දෙකක් දාලා ඉල්ල ස්ලිප් රින් දෙකක් දාලා ඉල්ල මේක කැරකෙනකොට අපි මෙන්න මෙතනින් වෝල්ටේජ් එකක් එළියට ලබා ගන්නවා. ඉතින් ඕගලන්ට පළවෙනි රූපරාමයේ බලා ගන්න පුළුවන් DC ජෙනරේටර් කියලා. ඉතින් මේක බ්‍රෂ් යුගලක් මගින් කම්මියුටේටරේ ඇතිලීම් මගින් අපිට සරල ධාරා තරංගයක් එළියට ගන්න පුළුවන්. මේ කම්මියුටේටර් ගාන වැඩි කිරීමෙන් අපිට පුළුවන් මේක සරල ධාරාවක් ලෙස පවත්වා ගන්න. ඒ කියන්නේ සෑම විටම උඩ මට්ටමේ යන ඉරක් තනිකලින් යන ඉරක් අපිට ලබා ගන්න පුළුවන් මේ සංඛ්‍යාතයෙන්. ඉතින් මේක අර කම්මියුටේටර් ගාන අඩු කිරීමෙන් ඕගලන්ට ඔය සංඛ්‍යාතයේ පේන්න තියෙනවා. ඒ DC ජෙනරේටර් කියන එකම යටපැත්තේ තියෙනවා මේ වෝල්ට් කියලා එකක්. අන්න එතන බලා ගන්න පුළුවන් සංඛ්‍යාතය. ඉතින් මේ සංඛ්‍යාතය ඒක අපි තනි ඉරක්සේ පවත්වා ගන්න නම් කම්මියුටේටර් ගාන වැඩි කර ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි DC ජෙනරේටරේ වෙන්නේ. DC ජෙනරේටරේ මූලික ක්‍රියාවලිය තමයි බ්‍රෂ් කට්ටලයකට කම්මියුටේටර් ඇතිලීම. ඊට පස්සේ ඔයගලන්ට දෙවෙනි රූපරාමුවෙන් බලා ගන්න පුළුවන් AC ජෙනරේටර්. AC ජෙනරේටර් එකදී ඔතනට භාවිතා කරලා තියෙන්නේ ස්ලිප් රින්. ස්ලිප් රින් එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. මොකද කම්මියුටේටර් එකක් මගින් එළියට AC අවුට්පුට් එකක් එළියට ලබා ගන්න බෑ. එහෙම AC එකක් මේ අවුට් කරගන්න ඕන නම් අපිට ස්ලිප් රින් කියන යුගල භාවිතා කරන්න වෙනවා. ඉතින් මේක තමයි AC ජෙනරේටරේ DC ජෙනරේටරේ එළියට අවුට් ගන්න විදි දෙක. ඉතින් තවත් සරලවම ස්ලිප් රින් එකයි කම්මියුටේටර් එක ගැන පහදලා දුන්නොත් එහෙම කම්මියුටේටරේ ගෑවෙන්නේ බ්‍රෂ් එකේ එකම වලල්ලේ ගෑවෙන්නේ. ඉතින් ස්ලිප් රින් එක ගෑවෙන්නේ එහෙම නෙමෙයි. ස්ලිප් රින් එක ධන පැත්තෙන් එනකොට ධන පැත්තරත් ඍණ පැත්තෙන් යනකොට ඍණ පැත්තරත් ඒක නිසා සංඛ්‍යාතයේ උඩ පල්ලෙහා යනවා. එහෙම තමයි අපිට කම්මියුටේටර් සහ ස්ලිප් රින් කියන දෙක වෙනස හඳුනා ගන්න පුළුවන්. ඒ දෙකේ වෙනස හඳුනා ගන්න වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්නම් ක්‍රියාවලියත් එක්ක. ඉතින් මේක තමයි permanent magnet එකේ වෙන්නේ. ඊට පස්සේ මම දැන් ඊළඟට කතා කරන්න යන්නේ
වෙන්වෙන් සකබොනය සෙපරේට් එක්සයිටේෂන් ගැන ඉති සාමාන්‍ය දැන් අර පොඩි මෝටර ගත්ත හම කඩේ වෙල්ල පොලේ ඔගොල පොඩිකාල මේ බුදුරැස්වල්ල එහෙම කරකවන්න ගන්න මෝටර ගන්නකොට ඒවත් මෙන් මේ පවන් මැග්නට් කියෙන් කාණ්ඩට තමයි අයිති වෙන්නේ. හැබැයි ඒක තියෙන්නේ බ්‍රෂ් කට්ටලයක් බ්‍රෂ් දෙකත් තමයි දෙපැත්තෙන් ආමිචරයට ඇතිලෙන් මෙන්න රෝට ආමිචර තියනකොට මෙන්න මෙහෙම දෙක දෙපැත්තිෙන් ගෑවිලා තියෙන්නේ. ඉතින් ඒවගේ සිද්ධාන්ත තියෙන පොඩි මෝටරවලට විතරයි. සාමාන්‍යයෙන් අර අපි උනත් ඉගෙන ගන්නකොට අපි ඒවා ගැන එච්චර ඉගෙන ගන්න. අපි සාමාන්‍යයෙන් එතනින් එහාට දෙයක් තමයි ඉගෙන ගන්න. ඉතින් අපි දැන් මම මේකේ ફોකස් කරේ මෙන්න මෙතනින් එහාට. ඒ කියන්නේ ස්ට්‍රිප් රින් වලින් ඉස්සරහට තමයි මම දැන් මේ කතා කරගෙන යන්නේ. දැන් මම එනවා දෙවෙනි කොටසට. මේක දෙක වෙන්වෙන් සකබොනය separate excitation ඉතින් මෙම ජනකයන්ත්‍රවල සකබොනයට බාහිරින් සැපීමක් ලබා ගන්නවා. දැන් මේ වගේ ජනකයන්ත්‍රවලට සකබොනයට බාහිරින් සැපීමක් ලබා ගන්නවා. ජාතියට අපි උදාහරණයක් ගත්තොත් ඔය වාහනවල තියෙන ජනකයන්ත්‍ර සකබොනයට වාහනේ බැටරිය තමයි ගන්නෙ. ඉතින් එහෙම නැත්නම් දැන් තවත් ආකාර බැලුවොත් එක්කෝ පරිණාමකයෙන් එහෙම නැත්නම් ඒ කියන්නේ පරිණාමකය කියන්නේ ට්‍රාන්ස්ෆෝමරයකින් නැත්නම් වෙනත් තවත් ජනකයන්ත්‍රයකින් තවත් ජනකයන්ත්‍රයක් කියනකොට මම අර කලින් එකේ කිව්වා පර්මනන්ට් එක්සයිටේෂන් කියලා එකක්. අන්නේ පර්මනන්ට් එක්සයිටේෂන් එකෙන් නිකුත් කරන මොකද දැන් ඒක තියෙන්නේ කාන්දම් දෙකක්ම තමයි ඒක කරකෙන්නේ. එතකොට ඒකෙන් අපිට එළියට අවුට්පුට් එක හම්බ වෙන්නේ AC අවුට්පුට් එකක්. මෙන්න මේ වගේ જાතියේ ඩයිනමෝ වලට මම උදාහරණයක් පෙන්නුවොත් එහෙම ඕගොල්ලන්ට මතකද ඕගොල්ලෝ පොඩි කාලේ පදින බයිසිකලේ තියෙනෙත් ඔන්න වගේ ඩයිනමෝවක් තමයි. දෙපැත්තට තියෙනවා කාන්දම් කෑලි දෙකක් මැද හරයක් කැරකෙන මම කලින් කිව්ව ඇඳලා පෙන්නුවා වගේ හරයක් කැරකෙනවා. ඉතින් මේකෙන් අපිට එළියට එන්නේ කාලයත් සමග වෙනස් වෙන වෝල්ටේජතාවයක් තමයි අපිට එළියට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට AC කරන්ට් එකක් තමයි අපිට අන්නේ ඩයිනමෝවෙන් ලබා ගන්න පුළුවන්. දැන් මම ඩයිනමෝ කියන්නේ මොනවද ජෙනරේටර් කියන්නේ මොනවද කියලා අහුවොත් එහෙම මොකද සමහරක් අය ඩයිනමෝ ජෙනරේටර් කියන එකයි දෙක පටලවා ගන්නවා. ඉතින් එන්නේ ගැටලුවත් මට දැන් මතක් වෙච්ච වෙලාවේ ලියාගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් පර්මනන්ට් මැග්නට් තියෙන එකක් අපි හඳුන්වන්නේ ඩයිනමෝවක් කියලා. පර්මනන්ට් මැග්නට් තියෙන එකක් අපි හඳුන්වන්නේ ඩයිනමෝවක් කියලා. එතකොට ඒකට ජෙනරේටර් ඕල්ටර්නේටර් දෙකම ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ වාහනවල තියෙන ඕල්ටර්නේටර් එකත් එහෙම නැත්නම් අපි දැන් ජෙනරේටරයක් ගැලවුවොත් එහෙම ජෙනරේටරේ කොටස් දෙකකට වෙන් වෙනවා. එන්ජින් එකයි ඕල්ටර්නේටර් කොටසයි. ඉතින් ඒ ඕල්ටර්නේටර් කොටස සමහරක් YouTube එකේ මම දාලා තියෙනවා දැකලා තියෙනවා එක්කෙනෙක් මේ ඩයිනමෝවක් කියලා. ඩයිනමෝවක් වෙන්නේ නැහැ කවදාකවත්. ඒක එන්ජින් එකක් තියෙන ඉස්සරහා ඊට පස්සේ තියෙන ඕල්ටර්නේටර්. ඉතින් මෙන්න මේ දෙකම තියෙන හින්දා අපි ඒකට ජෙනරේටර් කියලා හඳුන්වන්නේ. එන්ජින් එකයි ඕල්ටර්නේටර් තියෙන හින්දා මේ දෙක එකතු වුණාම අපි ජෙනරේටරයක් කියලා හඳුන්වන්නේ. එතකොට පර්මනන්ට් මැග්නට් තියෙන කවදාකවත් ඩයිනමෝවක් විතරයි. ඒක ඕල්ටර්නේටරයක් ජෙනරේටරයක් එහෙම වෙන්නේ. ඒක ඩයිනමෝවම තමයි. ඒ කොහොම ආවත් ඒක ඩයිනමෝව. ජෙනරේටරයක් වෙනවා නම් එන්ජින් එකක ඕල්ටර්නේටර් එකක තියෙන්න ඕනේ. ඊට පස්සේ AVR භාවිතෙන් විබර අනුව වෝල්ටේජතාවය ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙන්වෙන් සකබොනේ තියෙන ජෙනරේටර් වල AVR භාවිතයෙන් විබර අනුව වෝල්ටේජතාවය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම ඇන්දොත් මෙන්න මෙතන තියෙන ෆීල්ඩ් වයිඩනින් එක ඊට පස්සේ
මම මෙන්න එහෙම දෙකක් ඇඳා. ඉතින් AVR එකක් ගත්තොත් එහෙම AVR එකෙන් මෙන්න මෙහෙම AVR එකට ඉන්පුට් දෙනවා. AVR එකට දෙනවා. මේ AVR එකෙන් මේකෙන් දෙන්නේ F1 F2 කියන දෙකක් දෙන්න. ඉතින් මම මෙන්න වගේ AVR එක ගත්තොත් මේ AVR එකෙන් අපි මෙන්න මේ ස්ටේටරේ තියෙන වයින්ඩින් එකට අපි F1 F2 කියන දෙකෙන් අපි දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මැදින් තියෙනවා ඩයෝඩ් ප්ලේට් එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන මැදින් තියෙනවා මේ ආමිචර් එකේම මෙතන තව තියෙනවා ෆීල්ඩ් වයින් ඔතපු කොයිල් එකක්. ඊට පස්සේ ආයි මෙතන තියෙනවා මේකෙන් අපි මෙන්න මෙතන තියෙනවා ඩයෝඩ් ප්ලේට් එකක්. මම මෙතනට ඒ කියන්නේ මේකෙන් නිපදවන විදුලිය මෙතනට ආයි DC කරනවා. මොකද මේකෙන් නිපදවෙන්නේ AC එකක්. මේ AC විදුලිය මම ආයි මෙතනට දෙන්නේ DC කරලා. මොකද මෙතනින් එන්නේ 3 phase කරන්ට් එකක්. 3 phase එන්නේ මේ 3 phase එක මම single phase කරලා ආයි මෙතනට දෙනවා. ඒ දෙන්නේ single phase කරලා දෙන්නේ DC එකකින්. මම මෙතනට DC සැපයීමක් තමයි දෙන්නේ. මේකෙන් අපි නිපදවන්නේ AC එකක්. AC 3 phase. මේ AC 3 phase එක මෙන්න මේ ඩයෝඩ් ප්ලේට් එක හරහා මෙන්න මේ DC පැත්තට දෙනවා. මේ කොයිල් එකට දෙනවා. මේ කොයිල් එකට දුන්නාට පස්සේ මේ කොයිල් එකෙන් අවුට් කරනවා L1 L2 L3 කියලා ෆේස් 3ක්. ඉතින් මේක තමයි සිද්ධාන්තේ. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ සෙට් තුනම එක පැත්තකින් බ්‍රිජ් කරලා ඉවරලා අපි නියුට්‍රල් එක කියලා ගන්නවා. අන්නේ නියුට්‍රල් එක මේ AVR එකට දෙනවා. ඊට පස්සේ මෙතනින් අපි L1 හරි L2 හරි එකක් මෙන්න මෙහෙම දෙනවා. ඒ දැන් මේ AVR එකේ ගහලා තියෙනවා LN කියලා දෙකක්. ඉතින් මෙන්න මේ AVR එකට දෙනවා. ඊට පස්සේ දැන් මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ අපි මුලින්ම ජෙනරේටර් ස්ටාර්ට් කරාම මේ ජෙනරේටර් ස්ටාර්ට් කරාම එන්ජින් එක කැරකෙනවා. එන්ජින් එක කැරකෙනකොට මෙන්න මේ ආමිචර් එකත් කැරකෙනවා. ආමිචරේ කැරකෙනකොට අපි මේ ෆීල්ඩ් වයින්ඩින් වල ඉතුරු වෙනවා ශේෂ වෙච්ච චුම්බක බර එක ටිකක් ඉතුරු වෙනවා. මේ චුම්බක බර එක ටිකෙන් අපි පොඩි වෝල්ටීයතාවයක් ජනනය වෙලා මෙන්න මෙයාට එනවා. මෙන්න මේ ඩයෝඩ් ප්ලේට් එකට එනවා. මේක තියෙන ශේෂ වෙච්ච චුම්බක බර එක චුම්බක බලය නිසා මම මේකෙන් ටිකක් මෙන්න මෙතනට ගත්තා. ඊට පස්සේ මේ ඩයෝඩ් ප්ලේට් එකකින් එයායි DC කරලිලා මෙන්න මේක මෙන්න මෙතන කොයිල් එකට දෙනවා. මේ කොයිල් එකෙන් දැන් මෙතන DC නේ තියෙන්නේ. මේ කොයිල් එක කරකිනකොට මෙන්න මේ ස්ටේටර් එක වටේ තියෙන කොයිල් එකෙන් අපිට ෆේස් තුනක් එළියට එනවා. ෆේස් තුනයි නියුට්‍රල් එකත් එළියට එනවා. ඒක ආවට පස්සේ ඊට පස්සේ යා කරන්නේ මෙන්න මෙතනින් AVR එකට දෙනවා. මේ ලයිව් නියුට්‍රල් එකෙන් ආයි AVR එකට දෙනවා. AVR එකට දීපු ගාම මේක තප්පර ගානට ෂණිකව සිද්ධ වෙන්නේ. මේ AVR එකට සප්ලයි එක ආපු ගාම AVR එක කරන්නේ ටක් ගාලා මෙයාට හරියනම් වෝල්ටීයතාවය දෙනවා. මෙන්න මේ F1 F2 කියන දෙකෙන් හරියනම් වෝල්ටීයතාවය දෙනවා. ඒ හරියනම් වෝල්ටීයතාවය දුන්නාට පස්සේ ඔන්න ඊට පස්සේ ටක් ගාලා මෙතනින් එනවා වෝල්ටේජ් එක 400යි කියලා. 400යි වෝල්ටේජ් කියලා මෙන්න මෙතනින් අවුට්පුට් එක එනවා. ඊට පස්සේ මේ AVR එක අපි භාවිතා කරනවානේ මෙන්න මෙතන ලෝඩ් එක. අපි L1 L2 L3 නියුට්‍රල් එකෙන් නියුට්‍රල් එකයි ෆේස් එකයි හරි ෆේස් තුනයි හරි අපි ලෝඩ් එකට අපි ගන්නවා. ඒ ලෝඩ් එක අපි ගන්නකොට මේ AVR එක බලනවා කොහොමද තව සප්ලයි දෙන්න ඕනද, ඒ කියන්නේ ඇම්පියර් ප්‍රමාණය මදිද, අන්න ඒක මේ AVR එකෙන් බලනවා. ඇත්තටම මේ AVR එක කිව්වට AVR එක මන් නෙමෙයි, තව තියෙනවා ECU කියලා එකක් තියෙනවා, එන්ජින් කන්ට්‍රෝල් යුනිට්. මේ දෙකම එකට තමයි වැඩ කරන්නේ. AVR කියන්නේ යා බලන්නේ වෝල්ටේජ් එක යා රෙගුලේට් කරනවා විතරයි. ලෝඩ් එකට හරියන වෝල්ටේජ් එක යා බලාගෙන දෙනවා. ඊට පස්සේ ECU කියන එක එන්ජින් කන්ට්‍රෝල් යුනිට්. ඉතින් එයා තමයි වෝල්ටීයතාවයයි ඇම්පියර් එකයි හරියට බලාගෙන එන්ජිම ටික රේස් කර හරියන ධාරාව අපිට එළියට අවුට්පුට් එක අරන් දෙන්නේ. ඕගොල්ලෝ දැන් සමහරක් වෙලාවට දකින්න ඇති ජෙනරේටර් එකක් දැම්මට පස්සේ සාමාන්‍ය විදිහට කරගෙනවා.
ඊට පස්සේ අපි ලෝඩ් එක වැඩි වෙච්ච ගාම ජෙනරේටරේ පොඩ්ඩක් සද්ද වැඩි වෙලා ආයි දුවනවා. ඒ වෙන්නේ ලෝඩ් එක මදි වුණාම එයා තා පොඩ රේස් වෙලා මොකද ඒක ගවර්නර් වෙනවා ඔටෝ ගවර්නර් වෙනවා ඒ ECU කියන කෑල්ලෙන්. ඒ සර්කිට් එක මම ඉස්සරහ වීඩියෝ එකට පෙන්නන්නම්. මම දැන් වීඩියෝ කරගෙන ඉන්නේ. දැන් මේ කොටස දාලා තමයි මම ඒ කොටසට එන්න ඕනේ. ඉතින් මේකෙන් එයා කරන්නේ ECU එකෙන් කරන්නේ එන්ජින් එක ගවර්නර් කරනවා. මේ ගානට කැරකුණොත් මේ ගානට MP එකක් එළියට යන්න පුළුවන්. මේ ගාන ෆ්‍රීකවන්සි එක තියෙන කියලා එයා කියනවා. AVR එකෙන් කරන්නේ වෝල්ටේජ් එක රෙගියුලේට් කරලා එළියට අවුට්පුට් එක දෙනවා විතරයි. මේ අපිට ඕන වෝල්ටේජ් එකට මේ AVR එකෙන් මෙන්න මෙතනට සප්ලයි දෙනවා. මෙතනට දෙන AC සප්ලයි එකක් මෙතනට දෙන DC සප්ලයි එකක්. මේ AVR එකෙන් දෙන F1 F2 කියන දෙකෙන් දෙන DC සප්ලයි එකක්. මේ DC සප්ලයි එක එකම විදිහට නෑ. මේ DC සප්ලයි එක වෙනස් වෙනවා ටිකෙන් ටික. ඊට පස්සේ මෙන්න මෙතන මැද තියෙන හරියෙන් මේක අර වාහනයක තියෙන ඕල්ටර්නේටර් වගේමයි. මෙන්න මෙතන මැද තියෙන ඕල්ටර්නේටර් එකට සප්ලයි එක එනවා. සප්ලයි එක ආවට පස්සේ ඒකෙන් එයා නිපදවනවා 3 phase කරන්ට් එකක්. ඒ 3 phase කරන්ට් එක ඊට පස්සේ යනවා ඩයෝඩ් ප්ලේට් එකකට. ඒ ඩයෝඩ් ප්ලේට් එකට ඇහිලා එයා ඒකෙන් DC සිංගල් ෆේස් එකක් කරලා DC සරල ධාරා තරංගයක් කරලා ඉවරලා එක සැපීමක් කරලා ඉවරලා එයා මෙන්න මෙතන කොයිල් එකට ගේනවා. ඒ කොයිල් එකෙන් ආපහු මෙයා කරකිනකොට මොකද 3 phase සප්ලයි ගන්න යාවේ මේ MP එක වැඩිනේ. MP එක වැඩි නිසා එයා කරකිනකොට ආයි මෙන්න මේ දෙපැත්තෙන් අපිට AC වෝල්ටේජ් ඒ කියන්නේ කාලයත් සමග වෙනස් වෙන සංඛ්‍යාතෙන් යුතු තරංගයක් අපිට බලා ගන්න පුළුවන්. කියන්නේ වෝල්ට් 400ක් අපිට හම්බ වෙනවා. ඉතින් මේ බාහිරින් ලබා දෙන සැපයුම් පාලනය කිරීමෙන් ජනනය වන විද්‍යුත්ජාලක බලය වෙනස් කරගන්න පුළුවන්. මේ බාහිරින් ලබා දෙන සැපයුම් පාලනය කිරීමෙන් ජනනය වන විද්‍යුත්ජාලක බලය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේක සිද්ධාන්තේ. ඊට පස්සේ මම ඕගොල්ලන්ට පෙන්නනවා ස්වයං සකබොණය. මේ ස්වයං සකබොණය self excitation කියන එකත් කලින් එක වගේම තමයි. හැබැයි මේක ෆීල්ඩ් වයින්ඩින් ඔතලා තියෙන ආකාරය අනුව එහෙම වෙනස් වෙනවා. මම ඒක ගැන ඉස්සරහට මෙහිම කතා කරගෙන යන්නම්. ඉතින් මේක මම කලින් එක වගේම කිව්වේ ජනකයේ හරයේ ශේෂ වී ඇති චුම්බක බර එක භාවිතෙන් මුල් අවස්ථාවේ ජනනය වන අතර. ඒ කියන්නේ හරයේ ශේෂ වී ඇති චුම්බක බර එක භාවිතෙන් මුල් අවස්ථාවේ ජනනය වන පසුව අවුට්පුට් කොටසක් ඒ අවුට්පුට් එකෙන් කොටසක් රෙගියුලේටර් හරහා ආයි ෆීල්ඩ් වයින්ඩින් වෙත ලබා දෙනවා. ඉතින් එහෙම කරාම තමයි මම අර කලින් කියපු ආකාරයටම සිද්ධ වෙන සිද්ධාන්තයක් තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් මේකේ අපිට කොටස් ටිකක් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. මම පළවෙනි කොටස ගත්තොත් මේකේ ශ්‍රේණිගත එතුම සහිත ඉතින් මේ වගේ ජෙනරේටර් වලට මම මෙන්න මෙහෙම ලෝඩ් එක ඇන්දොත් මෙන්න මේ ජෙනරේටරේ මෙන්න මෙහෙම තමයි වයින්ඩින් එක ඔතලා තියෙන්නේ. මේ වයින්ඩින් එක අපි මෙන්න මෙහෙම සම්බන්ධ කරනවා. ඉතින් මේක තමයි ෆීල්ඩ් වයින්ඩින් එක. මේක මම ලෝඩ් එක කියලා ගත්තා. මේ ආම්චර් එක මේකේ ආමිචරය හා ප්‍රේරණ දඟරය ශ්‍රේණිගතව සම්බන්ධ වී තියෙන්නේ. ඉතින් මේ වගේ ගත්තහම මේකේ මෙන්න කොටස ලෝඩ් එක, ඊට පස්සේ මේ තියෙන්නේ ෆීල්ඩ් වයින්ඩින් එක, ඊට පස්සේ මෙතන බ්‍රෂ් කට්ටල් දෙකක් තියෙනවා. මේ මැද තියෙන ආමිචර් එක, ඊට පස්සේ මේක කමියුටේටර් වලින් තියෙන්නේ. මෙන්න මෙතන මැදින් තියෙන කමියුටේටර්. කමියුටේටර් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති මෝටර වල බ්‍රෂ් සම්බන්ධ වෙනවා. අර මම මෙන්න මෙහෙම කරලා මෝටරේ අර බ්‍රෂ් සම්බන්ධ වෙන කොටස ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම ඉරි වලින් බෙදලා ගිහිල්ලා වගේ කොටස් ටිකක් හම්බ වෙනවා. අන්න ඒක තමයි කමියුටේටර් කියලා අපි හඳුන්වන්නේ.
ඉතින් මේ වගේ ජෙනරේටර් අපිට බලා ගන්න පුළුවන් කෝච්චි වල ඊට පස්සේ වාහන වල ඕල්ටර්නේටර් වල ඉතින් මේවල අනන්ත වේගයකට අපිට යන්න පුළුවන් වේගය උපරිම වේගයකට යන්න පුළුවන් මේක මේ මෝටර වලත් ඒ විදිහම තමයි මේ ශ්‍රේණිගත එතුම සහිත මෝටර වල ඔය සාමාන්‍ය වාහන වල ස්ටාර්ටින් මෝටර එහෙම තියෙන්නේ ඒවා ඊට පස්සේ ඔයගලන්ට ඔය මේ ලොකු කර්මාන්තශාලාවල මේ ඔගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරනවා මේ ප්‍රධානම ELCB කියලා එකක් ඒක තමයි ට්‍රාන්ස්ෆෝමර් එකෙන් පස්සේ එන්නේ අන්නේ ELCB එක charge කරන්නත් මෙන්න මේ වගේ මෝටරයක් තියෙන යුනිට් එකක් තමයි හයි කරන්නේ මොකද ඒක මේ නම් පාරක් charge කරලා අපි start button එක දුන්නොත් තමයි ඒ බ්‍රේකර් එක අල්ලන්නේ ඉතින් ඒ වගේ ඒක අපි නම් පාරක් පල්ලෙහාට උඩට ගහලා ඒක charge කරනවා charge කරලා බටන් එක press කරාම මේක වැටෙනවා. ඉතින් ඒක අර අතින් කරන්න තියෙන මෙන්න මේ වගේ මෝටරයක් තමයි දාගන්නේ. ඉතින් ඒ මෝටරේම මෙන්න මේ ජෙනරේටර් පැත්තට එනකොට ජෙනරේටරයක් වෙලත් එනවා. ඉතින් මේකේ දැන් අපි ශ්‍රේණිගත එතුම සහිත ඒවා හඳුනා ගන්න ලේසි. මෙන්න මේ ෆීල්ඩ් වයින්ඩින් එක ඔතලා තියෙන්නේ ඒකේ මහත කම්බියෙන්. මහත කම්බියෙන් තමයි මෙන්න මේ ෆීල්ඩ් වයින්ඩින් එක ඔතලා තියෙන්නේ. ඉතින් මේකේ විබරක් එහෙම නැත්නම් ලෝඩ් එක සම්බන්ධතා කරාම ශේෂ්ත්‍ර දගරය හරහා ගලා යන ධාරාව ආමිචරයේ භ්‍රමණය වන විට සන්නායක හරහා චුම්බක ශ්‍රාවය ඇතිවීම නිසා මේක චුම්බක ශ්‍රාවයක් ඇතිවීම නිසා විද්‍යුත් ජාමක බලයක් බාහිරට ලැබෙනවායි කියලා තමයි මෙන්න මේ ශ්‍රේණිගත එතුම සහිත සරල ධාරා ජනක යන්ත්‍රයෙන් අපිට කියන්නේ. ඊට පස්සේ අපි එනවා උපපත එතුම සහිත ජෙනරේටර් වලට. දැන් මම කතා කරේ ශ්‍රේණිගත එතුම සහිත උපපත එතුම සහිත මේ එතුම කියන්නේ ෆීල්ඩ් වයින්ඩින් එක ඔතලා තියෙන ආකාරය අනුව තමයි මෙන්න මේ ජෙනරේටර් වර්ග වෙනස් වෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ මේ තියෙන්නේ සමාන්තරගත කරලා මේ ලෝඩ් මේ කොයිල් එක සමාන්තරගත කරලා තියෙන්නේ මේ දෙපැත්තෙන් තමයි අවුට්පුට් එක අපි ගන්නෙ. එතකොට මේකේ අපිට හොයාගන්න පුළුවන් මේකේ අපි ඔතල දැන් අපි මිලදී ගත්තාම මේක මේ જાතිය ජෙනරේටර් ඔතලා තියෙන්නේ හීනි කම්බියෙන් මම කලින් කිව්වා මහත කම්බියෙන් කියලා ඒක ශ්‍රේණිගත එතුම සහිත මේක උපපත එතුම සහිත මේක මම කිව්වොත් ෂන්ට් වවුන්ඩ් ජෙනරේටර් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේකේ කම්බිය හීනේ මේ ඔතල තියෙන කම්බිය හීනේ හැබැයි අවුට්පුට් විශාල පොටවල් ගන්නක් මේකේ ඔතලා තියෙනවා. දැන් මේකේ අපිට ලැබෙන අවුට්පුට් එක නියත අගයක් තමයි අපිට ලැබෙන්නේ. එකම නියත අගයකින් තමයි මේ උපපත එතුම සහිත එකෙන් අපිට අවුට්පුට් වෝල්ටේජ් එකක් ලැබෙන්නේ. ආමිචරයේ ජනනය වන විද්‍යුත් ජාමක බලයෙන් කොටසක් ශේෂ්ත්‍ර දගරය හරහා ඇතිවන අතර මේකෙන් ආමිචරයෙන් ජනනය වන විද්‍යුත් ජාමක බලයෙන් කොටසක් ශේෂ්ත්‍ර දගරය හරහා ඇතිවන අතර නියත විභවාන්තරයක් ලබා ගත හැකි ජනක වර්ගයක් කියලා තමයි මේක අපි හඳුන්වන්නේ. ශ්‍රේණිගත ජනකය හා සසදන විට උපපත ජනකවල ශේෂ්ත්‍ර දංගරය සිහින් කම්බියෙන් විශාල පොටවල් ගන්නක් යොදා ඇති බව මේ ජනක පරීක්ෂාවෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් උපපත එතුම සහිත ජෙනරේටර් වල තියෙන්නේ හීනි කම්බියෙන් විශාල පොටවල් ගන්නක් ඔතලා තියෙනවා. ඒ වගේම අපිට මේක විද්‍යුත් ජාමක බලයෙන් කොටසක් ශේෂ්ත්‍ර දංගරය හරහත් යනවා. මේ ශේෂ්ත්‍ර දැන් මෙතනින් විද්‍යුත් ජාමක බලය එළියට ලැබෙන වෝල්ටේජ් එක ආයි මෙන්න මේ තියෙන කොයිල් එකටත් මේ දංගරයටත් යනවා. මේ දගරයට ගිහිලා ආයි මේකට හම්බ වෙනවා. ඉතින් මේකේ වෝල්ටේජ් එක අපිට එළියට හම්බ වෙන විභවාන්තරය
එක නියත අගයක් තමයි ලැබෙන්නේ. ඒක අර වෙනස් වෙන්නේ නැහැ. එකම අගයකට තමයි ලැබෙන්නේ. දැන් සමහරක් අය ස්ටාර්ට් වුණාම එක අගයක් ඊට පස්සේ තව චුට්ටක් වෙලා ගියහම තව අගයක්. එහෙම නැහැ. එකම අගයකට තමයි වෝල්ටීතාවය අපිට එක දිගට ලැබෙන්නේ. මොකද මෙතනින් ජනනය වෙලා ගිහිල්ලා ආපහු කොයිල් එක හරහා ආපහු ජෙනරේටරයට එනවා. ඒක එක දිගටම වෙනවා. මොකද මේක එක්සයිටේෂන් කරගන්න මෙයා දිගින් දිගටම මෙතනින් චුම්බක බර එක විහිද ඉන්නවා. එතකොට අපිට අවශ්‍ය ලෝඩ් එක මෙන්න මේ જાතියේ ජෙනරේටර් වල අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මං ඊළඟට එනවා සංයුක්ත එතුම සහිත ජනක යන්ත්‍ර. අපි සංයුක්ත කියන එකට කම්පවුන්ඩ් කියලා හඳුන්වනවා. කම්පවුන්ඩ් වවුන්ඩ් ජෙනරේටර් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේකේ ශ්‍රේණිගතව මෙන්න මෙහෙමත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම අර කලින් එක වගේම උපපත් එතුමකුත් දාලා තියෙනවා. මේක මහතකමයි මේක හීනිකමයි. ඉතින් මේ දෙකම එකතු කරලා තමයි මෙන්න මේ જાතියේ සංයුක්ත එතුම සහිත ජෙනරේටර් හදලා තියෙන්නේ. මොකද අරකේ මහතකම්බියෙන් ඒක අනන්ත අපිට වෝල්ටේජ් එක ගන්නවා වුණත් ඒකේ අපිට ලැබෙන විදුජ්ජාවක බලය උපරිමයි. ඉතින් මේකේ අපිට ඒක නියතගයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ දෙකේම එක එක වෙනස්කම් තියෙනවා. ඉතින් මේ දෙකම එකතු කරලා තමයි මේ සංයුක්ත එතුම සහිත ජෙනරේටර් එක හදන්නේ. ඉතින් මේක දුම්රියකට පාවිච්චි කළ හැකි CS වවුන්ඩ්. සාමාන්‍ය දුම්රියකට වගේ පාවිච්චි කරනවා මෙන්න මේ වගේ જાතිය ජෙනරේටර්. ඊට පස්සේ මේකේ මෙන්න මෙහෙම තියෙන ආකාරය යනවා. මේකේ දැන් කොයිල් එක වම් පැත්තට වැහලා තිබ්බොත් ඊට පස්සේ මේ ෂන්ට් එක මෙන්න මෙතන ෆීල් වයින්ඩින් උතල තියෙන එක කොට වෙලා තිබ්බොත් මේක ෂෝට් ෂන්ට් වෙනවා. මේක අපි ෂෝට් ෂන්ට් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන සම්බන්ධ වෙලා අර කලින් දාපු ශ්‍රේණිගත එතුම මම මෙන්න මේ පැත්තට දාලා තිබ්බොත් එතකොට මෙන්න මෙතන උපපත් එතුම තව පොඩ්ඩක් මෙතන දිග්ගැස්සෙනවා. දිග්ගැස්සුනහම අපි මේක ලෝන් ෂන්ට් කියලා තමයි හඳුන්වන්නේ. මේ ජනක යන්ත්‍රවල ශ්‍රේණිගත ජනක වර්ගයේ යන්ත්‍රවලත් ඊට පස්සේ උපපත එතුම සහිත ජනක යන්ත්‍රවලත් තියෙන දෙකම ගුණයන් ටික මෙන්න මේ ජනක යන්ත්‍රයෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ නියම විභවාන්තරයක් සේම විබර වෙනස් වීමත් වුවද නිශ්චිත ප්‍රතිදානයක් අවුට්පුට් ලබාගත හැකි වීම. විබර වෙනස් වුණත් නිශ්චිත ප්‍රතිදානයක් අපිට එළියට අවුට්පුට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ජෙනරේටර් වල කොටස් ටික. ඊට පස්සේ දැන් මේක අපිට තිබ්බට දැන් මේ චුම්බක බර එක ඇති කරනු ලබන ක්‍රමය අනුව චුම්බක බර එක ඇති කරන ක්‍රමය අනුවනේ මම දැන් කතා කරේ. ඊට පස්සේ සරල ධාරා ජනකයකින් ජනනය වන විද්‍යුජ්ජාමක බලය අපි කොහොමද බලන්නේ කියන දේ අපි බලමු. දැන් මම කතා කරන්නේ සරල ධාරා ජනකයකින් ජනනය වන විද්‍යුජ්ජාමක බලය. DC ජෙනරේටර් එකකින් ජනනය වන විද්‍යුත් ගාමක බලය. ඉතින් අපි සරල ධාරා ජනකයකින් ජනනය වන විද්‍යුජ්ජාමක බලය DC ජෙනරේටර් එක ජනනය වන විද්‍යුජ්ජාමක බලය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ.
මේ සඳහා ජනක යන්ත්‍රය ද්‍රව ගන්න විද්‍යුජ්ජාමක බලයට බලපාන සාධක තමයි ද්‍රව ගන්න එක්ද්‍රවක ශ්‍රාවය ආමිචරය ඇති සන්නාය ගන්න ආමිචරය භ්‍රමණය වන වේගය සහ ආමිචරය ඔත්තා ඇති ක්‍රමය බලපානවා. ඉතින් දැන් මේ වගේ දැන් මං කිව්වන ආමිචරය ඔත්තා ඇති ක්‍රමය අනුව කියල එක. ඉතින් දැන් මේ වගේ ජෙනරේටර් වල ආමිචරය කොටස් දෙකකට තමයි ඔතන්නේ. පළවෙනි එක තරංගාකාර එතුම. තරංගාකාර එතුම. මේ තරංගාකාර එතුම අපි බලනකොට අපි මේක කියන්නේ වේව් වවුන්ඩ් ආමිචර් වේව් වවුන්ඩ් ආමිචර් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊට පස්සේ මේක ඔත්තලා තියෙන්නේ කොහොමද? ඔත්තලා තියෙන්නේ මේ මං ආමිචරයේ තියෙන තරංගාකාර එතුම ආමිචරය කරලා තියෙන හැටි තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ බෙදාගන්නේ. මෙන්න මෙහෙම ඕගොල්ලන්ට ආමිචරය ගැලවුවාම මෙතන වලක් ඊට පස්සේ මෙන්න මෙහෙම කෝ එක තියෙනවා. මේ කෝ එක වටේට තමයි වයින්ඩින් ඔතන්නේ මෙන්න මෙහෙම. මේ තියෙන මැද තියෙන කෝ එක අර යකඩ පතුරු ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මේ අඳින කමියුටේටර් එක බ්‍රෂ් දෙක ඇතුල් වෙන්නේ මෙන්න මේ දෙකේ. දැන් මම මේක ගත්තොත් එහෙම මේ જાතියේ තරංගාකාර එතුම ඔතන්නේ මෙන්න මේ ආකාරයට. මේකෙදි මම මෙතනින් පළවෙනි එකකින් පටන් ගත්තොත් මෙන්න මෙහෙම මං ෆීල්ඩ් වයින්ඩින් එක මෙන්න මෙහෙම ඔතනවා. මෙහෙම ඔතලා ඉවරලා මම මේක අරන් යන්නේ 10 වෙනි එකට. පළමු න්‍යායදේශ ඛණ්ඩයෙන් ආරම්භ කරලා 10න් අවසන් කරනවා. මේක මට පළවෙනි එකෙන් ආරම්භ කරලා 8 වෙනි එකකින් ඉවර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තරංගාකාර එතුම සහිත ආමිචරය ඔතනකොට දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක එක තමයි ඔතන්න ඕනේ. ඒක 4ද 6ද පළවෙනි එකේ ආරම්භ කරොත් 6 පළවෙනි එකේ ආරම්භ කරොත් 10 ඔන්න ආකාරයෙන් තමයි මෙන්න මේ කමියුටේටර් වලට අපි ෆීල්ඩ් වයින්ඩින් එක සම්බන්ධ කරන. පළවෙනි එකෙන් පටන් ගත්තා ඔතන ගියා. ඊට පස්සේ මම ඒක 10න් ඉවර කරා. මේ තියෙන කමියුටේටර් එක. ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ දෙවෙනි එක. දෙවෙනි එක අපි හඳුන්වන්නේ ලැප් වවුන්ඩ් කියලා. ලැප් වවුන්ඩ් අතිවැසුම් එතුම සහිත ආමිචර්. අතිවැසුම් එතුම සහිත ආමිචර්. ඒක අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ලැප් වවුන්ඩ් ආමිචර් කියලා. දැන් මේ වගේ එක මම අර කලින් ගත්තා වගේම තමයි මෙන්න එහෙම කමියුටේටර් තියෙනවා. මේකේ වෙන්නේ දැන් කලින් එකේ වේව් වවුන්ඩ් එකේ එකෙන් පටන් අරගෙන 10න් ඉවර කරන්නේ. මේකෙන් මම එකෙන් පටන් ගන්නවා. මේක මම එකෙන් පටන් ගත්තොත් මෙන්න මෙහෙම මම ඔතලා මම ආයෙ ලබා දෙන්නේ දෙවෙනි එකට. මෙන්න මේක තමයි ලැප් වවුන්ඩ් කියන්නේ. ලැප් වවුන්ඩ් ආමිචර් කියන්නේ මෙන්න මේ ආකාරයට ආමිචරය වවුන්ඩ් එක ඔතලා තියෙන ආකාරය අනුව තියෙන ජෙනරේටර් වර්ග වලට. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඔතලා තියෙන ආමිචර් අපි
අතිවැසුම් එතුම සහිත ආමිෂය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කොටස් ටික සාමාන්‍යයෙන් ජෙනරේටර් පද්ධතිය ගැන ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන කොටසක් තමයි මම ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් දැන් අපිට මේකේ EMF කියලා දැන් සරල ධාරා ජනකයක ජනනය වන විද්‍යුත්ගාමක බලය පිළිබඳ සමීකරණ වලින් විසඳන්න එහෙම ගණන් තියෙනවා. ඉතින් ඒවා ගැන මටත් අර කියලා දෙන්න ආසාවක් තියෙනවා. ඒ වුණාට මේක බලන ගොඩක් අයට පොඩ්ඩක් අල්ලගන්නත් මදි. මොකද සාමාන්‍යයෙන් මේක ඇත්තටම කිව්වොත් ගොඩක් අල්ලගන්න දැන් අර අපි ජෙනරේටර් දකිනවා වගේ නෙමෙයි. ඒ ජෙනරේටර් දකින්නට වඩා ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මම සමහරක් කොටස් පොතෙන් බලාගෙන තමයි ඔයගොල්ලොත් එක්ක මම කතා කරේ. මොකද සමහරක් දේවල් දැන් මටත් අමතක වීලා ගිහිල්ලා තියෙනවා සමහරක් දේවල්. ඉතින් දැන් ඒ කාලේ දැන් අපි ඉගෙන ගන්න කාලය අනුව නෙමේ දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්නකොට මොකද එන්න තාක්ෂණය දියුණු වෙනවා. හැබැයි අපි ඒ කාලේ තිබ්බ තාක්ෂණය තමයි අපිට ඒ කාලේ කියලා දුන්නේ. දැන් තාක්ෂණය ඕගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. ආයෙ ඕගොල්ලන්ට කියලා දෙන්නේ පරණ තාක්ෂණය. හැබැයි දැන් මේ අපි ඉගෙන ගන්න තාක්ෂණය වල නෙමේ තියෙන්නේ ටෙක්නිකල් කොලෙජ් වල. සාමාන්‍යයෙන් අපි ජොබ් ෆීල්ඩ් එකට වැටෙනට පස්සේ හිතා ගන්න පුළුවන් මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒවත් එක්ක යනකොට අර අපි ඒ කාලේ කරපුවත් එක්ක මේ දේවල් වෙනස් වී තියෙනවායි කියන දේ හිතා ගන්න පුළුවන්. ඒත් අර පේපර් වලට අහනකොට අහන්නේ ටෙක්නිකල් කොලෙජ් වල හෝ ඒ ආයතනික උගන්වපු දේවල් විතරයි. ඒ වුණාට ෆීල්ඩ් එකේ එළියේදී තියෙන්නේ ඒ දේවල් නෙමෙයි. මොකද මේ තියෙන්නේ මම ජෙනරේටර් මේ ගැන ඉගෙන ගත්ත පොත. මම මේකෙන් බලන්න තමයි ඔයගොල්ලන්ට හැමදේම කෙටි කරලා කිව්වේ. මොකද මේ අඩු වෙලාවකින් ඔයගොල්ලොත් එක හැම දෙයක්ම මේ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන හින්දා ඉතින් ඕගොල්ලන්ට මේක හොඳටම බලා ගන්න ඕන නම් මම මේ කොටස මම ස්කෑන් කරලා මම PDF එකක් දානවා. ඕගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ මේ EMF හොයන හැටි, ඒ අනුව ගණන් විසඳන හැටි මෙන්න මේ වගේ කොටස් ටිකක් තියෙනවා. ඉතින් මම මේ කොටසත් ඕගොල්ලන්ට PDF එකකින් දාන්න. සමහරක් විට ඕගොල්ලන්ට තේරෙන්න පුළුවන්, සමහරක් විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මට සාමාන්‍යයෙන් මේක අර ගොඩක්ම තේරුම් කරලා කියන්න අමාරුයි. සමහරක් දේවල් මට ගොඩක්ම තේරුම් කරලා කියලා දෙන්න තරමක් අපහසුයි. ඉතින් අර මට හැකි විදිහට තමයි මම ඕගොල්ලොත් එක්ක කියලා දුන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මට හැකි උදව්වක් මට කරන්න පුළුවන්. ඒක ගැන සලකලා බලලා. ඉතින් මේක නෙමේ මම ඉස්සරහට ජෙනරේටර් වීඩියෝ එක කරනවා කිව්වේ. ජෙනරේටර් එක ළඟට ගිහිලා ජෙනරේටර් එක ගලවලා කෑලි කෑලි ඔයගොල්ලන්ට පෙන්නලා මේ දේවල්ත් එක තමයි මම ඉස්සරහට පෙන්වන්න හදන්නේ. මොකද අර කිසියම් දෙයක් දන්නේ නැති කෙනෙක්ට එකපාරටම ගිහිල්ලා ජෙනරේටර් ගිහුවාම ඒගොල්ලෝ ඒක ටක් ගාලා පිළිගන්නවා. හැබැයි ටෙක්නිකල් කොලෙජ් වලින් මේ උගන්වන දේ පිළිගන්නේ නැහැ, එච්චර ගණන් ගන්න නැහැ. එනවාට මේක තමයි අංක 1 දැන් දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක ඉගෙනගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් මම ඊළඟට ඔයගලන්ට ජෙනරේටර් වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ජෙනරේටර් ගැන කියලා දෙන්නම්. ඇත්තටම අපි S2කින් දකින ජෙනරේටර් ඒවා ගැලවුවම කොහොමද ඒවල වෙන්නේ, මොකක්ද සිද්ධිය, අන්නේ කාරණා මම ඉස්සරහට කතා කරන්න.